පළවෙනි ගානේ උත්තරේ. පුතාලා මෙතන තියෙනවා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් මේකෙදි අපි උත්තර ලියන්නේ මුලින්ම කරන්නේ මොකද්ද? එකතු කරනවද ගුණ කරනවද? ඔව් පළවෙනි අන්න හරි. මුලින්ම කරන්න ඕනේ ගුණ කිරීම. දැන් සමහර ළමයි කරන්නේ 7යි 2යි 9යි 9 වරක් 3 27යි කියලා දානවා. ඒ උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්නේ 7 එකතු කිරීම දෙවරක් 3 6යි 7යි 6යි කියන්නේ 13යි. 3යි. මේ උත්තරේ තිබ්බනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට 2 72 2 කොටුවක් යන සංඛ්‍යාව 4 ගුණාකාරයක. පුතේ 4 ගුණාකාරයක් අපි හඳුනගන්නේ කොහොමද? 4ෙන් බෙදෙනවා. ඔව් අග ඉලක්කම් යුගල බිංදු දෙක හරි එහෙම නැත්නම් 4 ගුණාකාරයක් හරි වෙන්න ඕන. එතකොට දැන් මෙතන අහන්නේ හිස්තැනට සුදුසු ඉලක්කම් දෙකක් ලියන්න ඕනේ. එකක් ලියලා හරියන්නේ නැහැ. ඔව් එතකොට ඕගලන්ට පුළුවන් අවශ්‍ය නම් බිංදු දෙකක් මෙතන දාන්න. එහෙම නැත්නම් අන්න හරි. බිංදුවයි 4 පුතේ. හොඳේ. නිකන් 4 නෙමෙයි. බිංදු ඉලක්කම් දෙකක් කියනවනේ. බිංදුවයි 4 බිංදුවයි 8 12 16 20 ඊළඟට 24 ආදී වශයෙන් මේ වගේ ඕනෑම ඉලක්කම් දෙකක් ඕනෑම 4 ගුණාකාරයක් පුළුවන් ඉලක්කම් දෙකක් තියෙන 4 ගුණාකාරයක්. පැහැදිලිද ළමයි? හෙලෝ. ඔව්. හරි. ඒ කියන්නේ 64 හරි 68 72 76 ඒවත් හරි. මම ඒ දක්වාම ලියන්නම්කෝ. මෙතන අපි දැන් තව ලියමු නම් 72 76 80 84 88 92 96 100 ලියන්න අවශ්‍ය නැහැ මොකද මම බින් දෙක කලින් ගත්ත හින්දා. හරි. ඊළඟට පුතා තුන්වෙනි ගාන. බිංදුවට වඩා 5ක් අඩු සංඛ්‍යාව කුමක්ද? එය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. බිංදුවෙන් 5ක් අඩු කළා නම් හරි. උත්තරේ පේනවා ඔයගලන්ට කීයද? ඍණ 5යි. 5යි. ඔව් මෙහෙම ලිව්වට ලකුණු 1යි හොඳේ. ඊට පස්සේ කියනවා එය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්නලු සංඛ්‍යා රේඛාවක් අපි අඳිමු මේ ආකාරයට. ඒකේ බිංදුව 1 2 3 4 5 1 2 3 4 5 දෙපැත්තටම තියෙන්න ඕනේ හොඳේ. ඒ කියන්නේ ධන පැත්තයි ඍණ පැත්තයි දෙපැත්තම තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දරුවනේ මේකේ ඍණ 5 උඩින් බිංදුවක් ලකුණු කළා නම් ප්‍රමාණවත් මේ වගේ. හරි. මෙහෙම ඇඳනම් පුතේ ලකුණු 1යි. ළමයි හරිද? හරි සර්. ඊළඟට පුතේ ඊළඟ ගාන. පැය 4යි මිනිත්තු 15න් පැය 2යි මිනිත්තු 35ක් අඩු කරන්න තමයි කියලා තියෙන්නේ. පැය 4යි මිනිත්තු 15න් පැය 2යි මිනිත්තු 35ක්. පුතේ 4යි 15 2යි 35ක් තමයි අඩු කරන්න. ඕගලන්ට පේන්න ඕනේ 15න් 35ක් අඩු කරන්න කොහෙත්ම බෑ. එහා පැත්තෙන් එකක් ගන්න පුළුවන්. එකක් කියන්නේ කොච්චරද පුතේ? පැය පැත්තෙන් එකක් කියන්නේ අන්න හරි 60ක්. එතකොට මෙතන ඒ 60යි 15යි එකතුව කීයද? 75යි. අන්න හරි 75යි. අපි මේ 75න් අඩු කරනවා කීයක්ද?
35 35ක් අඩු කරනවා. උත්තරේ කීයද? 5න් 5ක් බිංදුවයි 7න් 3ක් 4යි. කීයද? මිනිත්තු වෙන්නේ 40ක් දෙන්න ඕනේ. දැන් 4න් එකක් ගත්තෙන් දැන් තියෙන 3යි. 3න් දෙකක් ගියාම 3න් 2ක් 1යි. රයිට්. ඔච්චරයි උත්තරෙට එන්නේ. 1:40යි. උත්තරේ එන්නේ පැය 1යි මිනිත්තු 40යි. හැමෝටම තේරුණාද ඒක? ඔව් සර් විශාලත්වය අනුව පහත කෝණ කුමන වර්ගයට අයත් දහනවා? 175 නම් මොන කෝණයක්ද? මහා කෝණය මහා කෝණයක්. ලකුණු 1යි. අංශක 63 නම් පේනවනේ 90 වලට අඩුයින් සුළු කෝණය. ලකුණු 1යි. කලින් ගානෙත් පුතා මේ ලකුණු දෙක පුතේ පැය ගානටයි මිනිත්තු ගානටයි හම්බ වෙන්නේ. දැන් ඕගලන්ගේ පැය හරි මිනිත්තු වැරදි කියමුකෝ. ලකුණක් හිමි වෙනවා. ඒ කියන්නේ මේ ලකුණු දෙක හම්බ වෙන්නේ පුතාලා පැය 1ට 1යි මිනිත්තු 1ට 1යි හොඳේ. හරි. ඊළඟට 6 වෙනි ගාන. පැය 1 හා මිනිත්තු 45 අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියා දක්වන්නලු. අපි දන්නවා පැය 1ක් මිනිත්තු කීයක් දරුවෝ? 60යි අන්න හරි. පැය 1ක් කියන්නේ මිනිත්තු 60යි. එතකොට පුතේ අපි අනුපාතයක් ලියනකොට මෙතන පැය 1යි මිනිත්තු 45 නේ තියෙන්නේ. අපිට 1:45 ලියන්න බෑ. අපිට ලියන්න පුළුවන් 60:45 කියලා. මේ ආකාරයෙන් තමයි අපි ලියන්න ඕනේ. 60:45 කියලා ලියන්න ඕනේ. මේක සරලම ආකාරයෙන් දක්වන්න මට පුළුවන් මේකේ දෙපැත්තම 15න් බෙදන්න. බෙදුවොත් කී දෙන්නේ? 60ත් 15න් බෙදන්න ඕනේ. 45ත් 15න් බෙදන්න ඕනේ. ඒතකොට තමයි සරලම අනුපාතය ලැබෙන්නේ. සරලම ආකාරය ලැබෙන්නේ. 60ට 15 ඒවා තියෙනවා පුතා 4ක්. 45ට 15 ඒවා තියෙනවා 3ක්. එහෙනම් සරලම ආකාරයෙන් දැක්වම උත්තරේ එන්න ඕනේ 4:3. ඕගොල්ලෝ මෙහෙම පාඩමක් අහලා තියෙනවද? හරි. අපි මේ ඔව් සර් පාඩම තාම කරලා නැහැ නේ පුතේ. මේ පාඩම අපි තාම කරලා. අනුපාත පාඩම. නෑ සර් හරි. ඒ හින්දා නැහැ සර් මේක ඕල් හොඳේ. හැමෝටම ලකුණු දෙක හම්බ වෙනවා හොඳේ. රයිට්. ඊළඟට රත්තරන් වලින් සෑදූ කුඩා කරාබු ජෝඩුවක බර මිලිග්‍රෑම් 800ක් වේ. කරාබු ජෝඩු 10ක බර ග්‍රෑම් වලින් ලියන්නලු. මොකද්ද? 800යි. මට 8යි ඔව් 800ව 10ක් කියන්නේ 8000යි. 10යි 1000න් බෙදුවාම ග්‍රෑම් 8යි අන්න හරි. 8000 1000න් බෙදුවාම ග්‍රෑම් 8යි. ඒකේ මෙන්න මෙහෙම ලකුණු හම්බ වෙන්නේ. මිලිග්‍රෑම් 8000 කියලා ලිව්වොත් ලකුණයි. එකයි. කෙලින්ම ග්‍රෑම් 8 තිබ්බත් ලකුණු දෙකම දෙන්න. 8000වත් ලියලා තිබුණොත් ලකුණක් දෙන්න. හරි. මෙතන තුනේ කොටුවක් තියෙනවා 81 නම් කොටුව සඳහා සුදුසු අගයක් ලියන්න කියලා කියනවා. 4 ඔව් අපිට ඕක ලබා ගන්න පුළුවන් මෙහෙම.
තුන්වරක් 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 තුන 81 3ෙන් බෙදෙනවා 27යි. ආයිත් 3ෙන් බෙදෙනවා 9යි. ආයිත් 3ෙන් බෙදෙනවා 3යි. ආයිත් 3ෙන් බෙදෙනවා 1යි. ඒ කියන්නේ 81 කියන එක අපිට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියලා. ඒ කියන්නේ 81 කියන්නේ 3ේ 4 වෙනි බලය. 81 කියන්නේ 3ේ 4 වෙනි බලය. එහෙනම් පුතේ කොටුවට එන්න ඕන කීයද? 4. පේනවනේ. මීටර y දිග වයර් එකක් සමාන කොටස් 15කට බෙදූ විට එක් කොටසක දිග y ඇසුරෙන් ලියන්න. කොටස් 5කට ඔව්. එතකොට සමාන කොටස් 5කට බෙදුවාම එක් කොටසක දිගනේ. උත්තරේ මොකද්ද? y බෙදීම 5. මේ උත්තරේ හරි. මෙහෙම ලිව්වත් හරි. හොඳයි. මේ දෙකටම ලකුණු දෙන්න. හරි. ඊළඟට 2016 වර්ෂයේ අයත් වන දශකය හා සියවස ලියන්න. අපි දන්නවා දශකය නම් බෙදන්නේ 10න් සියවස නම් බෙදන්නේ 102 වන 100. වන සියවස් ඔව්. අපි බලමු මම මේවට කෙටි ක්‍රමات කියලා දුන්නා ඔයගලන්ට. මෙතන දශකය හොයන්නේ 2016 පුතාලා 10න් බෙදුවොත් අපි දන්නවා එන්නේ උත්තරේ 201.6යි කියලා. එහෙනම් 201 පැනලා නේද? මේ 201 පැනලා. එහෙනම් උත්තරේ කීයද පුතා? දශකය එන්නේ දශකය 202 වන දශකය 202යි. ඊළඟට සියවස. අපි සියවස 21 ගන්නකොට වන අන්න හරි. සියවස 2016 බෙදන්න ඕනේ 100න් 20.16. එතකොට අපි කියන්නේ 20 පැනලා 20ට වඩා වැඩි අවස්ථාව තමයි ගන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? 21 වෙන. හරිද පුතේ? ඔව් සර් හරි. ඒකෙදි මෙහෙම කරත් ප්‍රශ්නයක් නෑ. 2016 වගේ ගාණක් දුන්නොත් අග ඉලක්කම කපලා දශකය හොයන්නම් අග ඉලක්කමක් කපලා ඒක බිඳුවට වඩා වැඩි නම් අපි ලියනවා ඒ තියෙන ඉලක්කම් තුනෙන් දශකය. ඉලක්කම් 3 හෝ 2. දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු ක්‍රිස්තු වර්ෂ 815 අයිති වන දශකය මොකද්ද පුතා? ක්‍රිස්තු වර්ෂ 815 අයිති දශකය නම් එන්නේ කීයද? 5 අයින් කරන්න 82 වෙනි තියෙනවා. දශකය. අන්න 82 වන දශකය. එතකොට 815 අයිති වෙන සියවස ඇහුවොත් එහෙම 9 වෙනි සියවස අන්න 9 වන සියවස. අන්න ඒ වගේ. අපිට පහසුවෙන් ඒක ගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මේ දශකය ඇහුවොත් අග ඉලක්කමක් කපනවා. සියවස ඇහුවොත් ඉලක්කම් දෙකක් කපනවා. ඊළඟට පුතා බැරි වෙලාවක්වත් මෙහෙම આવොත් එහෙම 800 කියන්නේ කීවෙන් දශකයේද? 800 කිව්වොත් උත්තරේ ගන්න වෙන්නේ 80 වන. 80 හොඳයි. ඊළඟට 800 කියන සියවස ඇහුවොත් එහෙම කීයද? 8 වෙනි සියවස. 8 වන සියවස ඔව් ඒක වරද්ද ගන්න එපා හොඳේ. බිංදුව එක තිබ්බොත් ගන්න ඒ සංඛ්‍යාවමයි. අර කිසියම්ම හෝ ඉලක්කමක් තිබ්බොත් තමයි අපි ආසන්න වැඩි ඒ කියන්නේ වැඩි එක ගන්න. හරි. ළමයින්ට පැහැදිලිනේ? ඔව් සර් රයිට්. හොඳයි. ඊළඟට දරුවනේ අපි එනවා 11 වෙනි ගානට. රූපයේ දී ඇති මිනුම් අණුව පරිමිතිය සොයන්න කියලා කියන්නේ. ඔව් මම මේ ආකාරයෙන් මෙහෙම හදා ගන්නම්. ඒකට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් මට. මේක 6යිනේ. එතන ඔක්කොම 10ක් තියෙනවා. පරිමිතිය කියන්නේ පුතා
12 එකතු කිරීම 10 එකතු කිරීම 12 එකතු කිරීම 10. උත්තරේ එනවා ඇත්තේ 44ක්. ආවද? ඔව් සර්. ඔව් සර්. හරි. ලකුණු 2යි. මාළු ටැංකියක දිග පළල උස පිළිවෙලින් 70 50 20 වේ ටැංකියේ පරිමාව. හොයන්නේ කොහොමද දරුවෝ? දිග 70 පළල උස වැඩි කර. ඔව් ಗುಣ කරනවා. දිග පළල උස ಗುಣ කරනවා. ಗುಣ කළාම මම මෙතන කෙලින්ම ගන්නවා. දැන් මෙතන 70 එහෙම තියලා. ඔව්. මෙතන 50 ඒවා 20ක් කියන්නේ 5 වලද 10යිනේ. 10යි බිංදුවයි 1000යි. 70,000ක් එන්න ඕනේ ඝන සෙන්ටිමීටර. 70,000ක් ඝන සෙන්ටිමීටර එන්නේ. එතකොට ඕගොල්ලෝ අහලා තියෙනවා ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර එකයි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර එකක්. එහෙනම් මෙතන තියෙනවා 70,000ක් මිලිලීටර. දැන් අහන්නේ පරිමාව ලීටර වලින්. අපි ඒකත් දන්නවා ලීටරයක් කියලා කියන්නේ මිලිලීටර 1000ක්. එහෙනම් අපිට කරන්න තියෙන්නේ ඔව් 70000ක් කරනවද? 1000න් බෙදුවා නම් හරි. උත්තරේ එන්නේ ලීටර 70යි. අපැහැදිලි දරුවෝ ඉන්නවා නම් මගෙන් නැවත අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් හොඳයි. ආයේ ප්‍රශ්න කීට දෙනවද? හරි. ඒකේ පුතේ පරිමාව හොයන විදිහ ප්‍රශ්නයක් නැහැනේ. දිග, පළල, උස ගුණ කළාම පුතේ පරිමාව ලැබෙනවා. මේ කරලා තියෙන්නේ දිගයි, පළලයි, උස ගුණ කරලා තියෙන්නේ. එතකොට අපිට පරිමාව හම්බ වෙනවා 70000ක් කියලා ඝන සෙන්ටිමීටර වලින්. පුතේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර එකයි. ඝන සෙන්ටිමීටරයක් මිලිලීටර එකයි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ පුතා පැත්තක දිග පළල උස සෙන්ටිමීටරයක් වෙච්ච ඝනකයක්. සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ද්‍රව පරිමාව තමයි මිලිලීටරයක් කියන්නේ. දැන් මෙයා 1 සෙන්ටිමීටර දිග නම් මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 1යිනේ. ඔය කියපු ආකාරයට. මෙයාව පුරවන්න වතුර දැම්මොත් ඒක මිලිලීටර 1යි. පැහැදිලිද? හෙලෝ. ඊට පස්සේ අපි දන්නවා මිලිලීටර වලින් දීපු එකක් ලීටර කරන්න 1000න් බෙදන්න ඕනේ. බෙදුවාම ලීටර 70ක් කියලා ලැබෙනවා. පැහැදිලිද? හෙලෝ. පැහැදිලි. හරි. තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර 5ක් වේ. රෝගියෙකුට තේ හැන් දෙක බැගින් දිනකට 3 වරක් දීම සඳහා අවශ්‍ය බෙහෙත් දියර ප්‍රමාණය. තේ හැන්දක් කියන්නේ මිලිලීටර 30. ඔව්. මිලිලීටර 5යි. ඒ වගේ තේ හැන් දෙක බැගින්. එතකොට එකවරකට මිලිලීටර 10ක්. ඔව් එකවරකට දෙන්න ඕනේ 10ක්. 5 ඒවා 10 තුනෙන් ගුණ. 10ක් මිලිලීටර දෙන්න ඕනේ එකවරකට. 3 වරක් නම් 10 ඒවා 3ක්. 10 තුනෙන් 30යි. එහෙනම් බෝතලේ තියෙන්න ඕනේ මිලිලීටර 30ක්. මිලිලීටර 30යි කියලා ලිව්වා නම් ලකුණු 2යි. මීටර 7යි දිග වයර් එකකින් y දිග සමාන කොටස් 5කට බෙදූ විට ඉතිරි කොටසේ දිග සොයන්න. දෙකයිව. මීටර 7යි දිග වයර් එකක් y දිග සමාන කොටස් 5කට බෙදූ විට
ඉතිරි කොටසේ දිග සොයන්න. 7යි y ගෙන් අඩු කරනවා y බෙදීම 5. ඔච්චරයිනේ. හරි. ඊළඟට a යනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වේ. එහි අවයව දෙකක් ලියන්න. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වෙන්නේ 2 3 5 7. ඔන්න ඔය හතරෙන් ඕනෑම දෙකකට ලකුණු දෙකයි. හතරක් තියෙනවා. අහන්නේ දෙකයි. මෙතන 16 වෙනි ගානේ පහත ලක්ෂවලට අනුරූප ලක්ෂයන් ලියන්නලු. මොනවද? ඒට අනුරූප කවුද? ඒට අනුරූප. මේ තියෙන්නේ. P. D ට අනුරූප කවුද? S. 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 එච්චරයි. මේකට එකයි මේකට එකයි. ගෘහ නිර්මාණ ශිල්පයේදී වාර්තා වල සමාන්තර භාවය පිළිබඳ නිතර අවධානය යොමු කරයි. සමාන්තර රේඛා භාවිතයෙන් ඇති වන වාසියක් ලියන්න. මොකද්ද? හරි. බිත්තිමල් ලිව ඍජු වීම කියලා. හොඳයි. ඊළඟට ඕගොල්ලෝ ලියපුව තව කියන්න අරු. බිත්ති සමාන්තර වීම. බිත්ති සමාන්තර වීම. තව ඊළඟට හිස්තැන් පුරවන්න තියෙන්නේ කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණය කෝණමානයනේ. කෝණමානය වන අතර කෝණමයින ඒකකය අංශක වේ. හරි. අංශක වේ. දහ 9 වෙනි ගාන. AB BC AB සමානයිලු BC ට. මෙම රූපය කවර නමකින් හැඳින්වේද? දැන් මේ ABCD කියන රූපය අපිට ඕනනම් ඕගොල්ලෝ අහලා තියෙන නම් වලින් කීයද? හයි මොනවාද? උත්තල බහුවශ්‍රයක් කියලා කිව්වත් හරි. මේකේ පාද පහක් තියෙනවනේ. පාද පහ නම් මොකද කියන්නේ? පංචාශ්‍රය. පංචාශ්‍රය කිව්වත් හරි. උත්තර බහුවශ්‍රයක් කිව්වත් හරි. හැබැයි මේක පංචාශ්‍රය කියලා කලින් දන්නවා ඔයගොල්ලෝනේ. ඊළඟට AC යා කිරීමෙන් ලැබෙන ත්‍රිකෝණය කුමන වර්ග ත්‍රිකෝණයක්ද අහනවා. AC. මොකක් ත්‍රිකෝණේ පේනවනේ ABC කවුද? සම ත්‍රිකෝණය. ද්විපාද ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය. වැරදි. ඉලා තියෙන්නේ නේද? උඩ මේකේ නෑ C තියෙන පුතේ. මේක මේ C තියෙන්නේ පේනවද? හරි. ඕකේ එකක් හරි එකක් දෙනවා. එකයි. අවසාන එක A හා B යනු මෙම රූපයේ කේන්ද්‍ර වේ. කුඩා වෘත්තයේ අරය 10ක් වේ. AC දිග සොයන්නලු. A හා B යනු මෙම රූපයේ කේන්ද්‍ර වේ. කුඩා වෘත්තයේ අරය 10ක් වේ. එහෙනම් මෙයාගේ අරය 10යි සෙන්ටිමීටර. එහෙනම් AC දිග වෙන්නේ කීයද දරුවෝ? 20 සෙන්ටිමීටර 20යි. අන්න හරි. විශාල වෘත්තයේ විස්කම්භය කියන්නේ කීයද? 40 සෙන්ටිමීටර 40. අන්න හරි 40යි. ලකුණයි. පුතාලා 40න් ලකුණු දාගන්න තමන් කීයක් ලබා ගත්තද කියලා. පන්ති කාමරයේදී සරල රේඛීය තල රූප පාඩම යටතේ බහුවශ්‍රය හඳුනා ගැනීමට ඉදිරිපත් කළ පෝස්ටරය සිහිපත් කරන්නලු.
හරි. එන්න මෙන්න පෝස්ටර් එකක් තියෙනවා දැන් ඔයගලන්ට. හරි. ඉහත බහුවස්ත්‍ර වන රූපවල බහුවස්ත්‍ර වන හොඳයි. බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද දරුවෝ? පාද 3කට වැඩිය තියෙන්න ඕනි. ඒවා සරල රේඛා වෙන්න ඕනි. සංවෘත නොවෙන්න ඕනි. සංවෘත වෙන්න ඕනේ නේද? සංවෘත වෙන්න ඕනේ. සරල රේඛා ඛණ්ඩ 3කින් හෝ ඊට වැඩි ගණනකින් වටවන සංවෘත තල රූප තමයි අපි කියන්නේ බහු අශ්‍ර කියලා. මෙතනින් බහු අශ්‍ර වෙන්නේ B D B E E C F H මේ ඔක්කොම බහු අශ්‍ර. B D E C F H ඔය 6න් 4යි අහන්නේ. 6ම ලිව්වත් කමක් නැහැ. B D E C F H මොකද A සහ G විතරයි ගන්න නැත්තේ. ඒකට හේතුව A කියන්නේ මේ වෘත්ත ඡාපයක් තියෙනවා. G කියන්නේ කොහොමත් වෘත්තයක්. හරි. ඊළඟට ඒවා බහුවස්ත්‍ර වෙන ලෙස නම් කිරීමට හේතු වූ විශේෂ ලක්ෂණ දෙකක් තමයි මොනවද? අපි දැන් කිව්වා. සරල රේඛා ඛණ්ඩ වක්‍ර රේඛා නොමැති වීම. අන්න හරි. සරල රේඛා ඛණ්ඩ 3ක් හෝ ඊට වඩා සංවෘත යුතුයි. ඔව් ඊළඟට සංවෘත රූප වීම. වෙන සංවෘත තල රූප වීම. හරි. හරි පුතේ. සංවෘත රූප වීම. right. ඊළඟට දරුවනේ මේකට 4යි මේකට 2යි හොඳයි. ඉහත පෝස්ටරයේ ඇති අවතල බහුවස්ත්‍ර දෙකක්. අවතල කියන්නේ පුතේ මේ තියෙන්නේ. දැන් මේ D රූපය ගත්තොත් ඔව්. මෙයා ගත්තොත් මෙයාගේ තියෙනවා මෙති මොන කෝණද? පරාවර්ත කෝණ තියෙනවා. D සහ H. DH චිත්‍රද? D F F H. HF HF ඔව් DFH නේ. D දෙකයි. F H. ඔය තුනෙන් දෙකක් ලිව්වනම් ඇති. ඊළඟට ඒවා අවතල බහුවස්ත්‍ර නම් කිරීමට හේතු වූ විශේෂ කරුණු මොනවද? එක් ශීර්ෂයක් ඇතුළට නෙරා ඇත. අන්න පරාවර්ත කෝණ තිබීම. අභ්‍යන්තර කෝණ වලින් අඩුම තරමේ කෝණයක්වත් පරාවර්ත කෝණයක් වේ නම් මෙයා හරි හරි. අපෙන් අහන්නේ විශේෂ කරුණුනේ කරුණක් වශයෙන් පරාවර්ත කෝණ තිබීම වගේ එකක් ලියත හැකියි. ඊළඟට ලක්ෂ දෙකක් යා කළාම රූපයෙන් පිටට යාමත් ලියත හැකියි. උදාහරණයක් අපි ගත්තොත් දැන් මේ රූපයේ අපි ලක්ෂ දෙකක් අරන් යා කළොත් ඒක රූපයෙන් පිට යනවා මේ. උත්තලේ වේ හැම වෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන්. ලක්ෂ දෙකක් යා කළ විට බහුවස්ත්‍රයෙන් පිටට යෑම වගේ කරුණුත් ලියන්න පුළුවන්. ඉහත රූපයේ පෝස්ටරයේ ඇති B හා C රූපවල පරිමිතිය සොයන්න. C රූපයේ සෙන්ටිමීටර් 20යි B රූපයේ සෙන්ටිමීටර් 28යි. ඔව් අපි ගත්තොත් B වල අපි ගන්නෙ 10 උත්තරේ 28යි. C පරිමිතිය 5/4ක් නේද අරු? ඔව් සර්. 20යි.
මේක හෙව්වට එකයි මේක හෙව්වට එකයි. එච්චරයි. ඊළඟට F රූපයේ ඇති මහා කෝණ ගණනත් සුළු කෝණ ගණනත් අනුපිළිවෙලින් ලියන්න. සුළු කෝණ 3යි කෝණ 1යි. F රූපයේ ඇති මහා සුළු කෝණ ගණනත් මහා කෝණ ගණනත්. සුළු කෝණ 3යි මහා කෝණ 1යි. ඒකේ මහා කෝණ තියෙනවද F රූපේ? නෑ ඔව් සර් තියෙනවා. සර් එළියේ. හරි. රූපක සාමාන්‍යයෙන් අපි මෙතන මාක් කරන්නේ මෙතන තියෙනවා නේද? මේක එළියෙන් ගත හැකිනේ. ඔන්න බලන්න මෙතන අපිට සුළු කෝණ 1යි 2යි 3ක් ගන්න පුළුවන් නේද පුතාලා? ඔව් සර්. 3ක් පුළුවන්. ඊළඟට පුතේ බලන්න මහා කෝණ මම ලකුණු කරනවා. මේ එළියේ තියෙන ගන්න පුළුවන් දැන් මෙතන අපිට. රයිට්. තව තියෙනවද? වෙන නෑ නේද? දැන් මෙයා ඍජු කෝණයක් කියලා පේනවන්නේ. මේ දෙන වෙන වර්ගයක්. දැන් ඒ දෙක ගන්න එපා මේ මහා කෝණ කියලා මේ. මෙයා ඍජු කෝණ කියලා පේනවා ඔයගලන්ට. එළියේ තියෙනව ගන්න පුළුවන් සර්. ඔව් දැන් මේකේ අපිට කියලා නෑනේ පිටද ඇතුළේද කියලා. විශේෂයෙන් කියලා නෑනේ. නේද? රූපයේ ඇතුළත කෝණද පිටත කෝණ කියලා නෑනේ පුතා. ඒ රූපයේ තියෙන කෝණනේ අහන්නේ. හරිනේ පුතේ. එතකොට දරුවනේ ඒකේ මහා කෝණ කීයද? මහා කෝණ 2යි. කෝණ 3යි. 2යි. සුළු කෝණ 3යි. 3යි. ලකුණු දාගන්න. එච්චරයි. ඒකේ B කොටස පුතේ පහත රූපයේ පරිදි ඍජු කෝණාශ්‍රාකාර ගේ මිදුලක මැද මල් සිටුවා අඳුරු කර ඇති ප්‍රදේශයේ වැලි අතුරා ඇති. වැලි අතුරා ඇති බිමෙහි වර්ගඵලය සොයන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම ගන්න. විශාල රූපයේ නැත්තම් විශාල රූපය කියන්නේ මිදුලනේ. මිදුලේ වර්ගඵලය. කීයදරු 20 15ක්. 300යි සෙන්ටිමීටර් 300යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට පුතේ මල් පාත්තියේ වර්ගඵලය 15 ඒව 10ක්. 150. එහෙනම් අඳුරු කළ ඒකෙත් 150යි සර්. ඔව් 300න් අඩු කරලා 150. 150යි වර්ග සෙන්ටිමීටර 1.5යි වර්ග මීටර. නෑ වර්ග මීටර 1.5 නෙමෙයි. වර්ග මීටර වලින් ආවොත් දාන්න වෙන්නේ 0.0 කියලා එන්නේ. වර්ග මීටර නම් 10000න් බෙදන්න ඕනේ එහෙම වුණා. හරි ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ 4 දෙන්නේ මෙහෙමයි. මෙතන විශාල රූපයේ වර්ගඵලය හෙව්වට 1යි. මේකට 1යි. මේකේ හෙව්වට 1යි. අඳුරු කළ කොටස ලිව්වට 2යි. හරි. ඊළඟට සර් මුළු ගානටම කීයද ලකුණු? 16යි. ලකුණු 16ක් එනවද ඔය ගන්නට? 16න් ලකුණු දාගන්නේ. 16න් දාගන්න කීයද කියලා. ඔව්. සර් මම ඕකේ ඒ කොටසේ පළවෙනි ගාන පළවෙනි ගාන ලිව්වේ මේ BG කියලා ඒකෙස එකක් වැරදි. එතකොට සර් ලකුණු 3ද? 3යි. හරි. හරිනේ පුතා.
ඊළඟට ඉහත දක්වා ඇති ප්‍රමාණය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. කීයද? 2 4 3 2යි 4න් 3. ලකුණු 1යි. ඉහත ලියූ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් ලෙස ලියන්න. 4න් 11යි ලකුණු 1යි. ඉහත ලියූ විෂම භාගයේ දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. ඔව් දැන් මෙයා 100 කරගත්තා නම් ලේසි නේද? 4න් 11 25න් 25න් ගුණ කරනවා. කීයද ආවේ? 100න් 275 225යි නේ. 225යි. සර් 275යි නේ sorry. උත්තරේ එන්නේ 2.75යිද? ඔව් කියන්න. නේ සර් අගට බිඳුව දාන්න මම. අගට බිඳුව දාන්න. 7.5යි බිඳුව කියලා දැමද? ඔව් සර්. ඒක කමක් නැහැ. 2.0 දෙනවා හරි. හරි. ඊට පස්සේ පහත භාග ආරෝහණ පිළිවෙලට. ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් විශාල එක දක්වා. මට මේ සංඛ්‍යා ටිකෙන් කුඩාම එක කියන්න දරුවෝ. 7න් 1 කුඩාම එක 10න් එක. ඒ කියන්නේ දැන් මේකේ උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. අපිට පාන් ගෙඩියක් කොටස් 10කට කපලා එකක් දුන්නාමද විශාල එකක් හම්බ වෙන්නේ 4ක් කපලා එකක් දුන්නාමද? අන්න විශාල එක හම්බෙන්නේ 4ක් කපලා එකක් දුන්නාමනේ. ඒ කියන්නේ කොටස් ගාන අඩු වෙනහම විශාලත්වය වැඩි වෙනවා. කොටස් ගාන වැඩි වුණාම එක කෑල්ලක විශාලත්වය අඩු වෙනවා. එහෙනම් මෙතනින් කුඩාම එක්කිනා 10න් එක. අපිට මුලින්ම ලියන්න පුළුවන් 10න් එක. ඊට පස්සේ 7න් එක. ඊට පස්සේ 5න් එක. අවසාන වශයෙන් 4න් එක. කොහොමයි එන්න ඕන. පැහැදිලිද? හෙලෝ. ඔව් සර් හරි. ඊළඟට දරුවනේ මෙහිම ගානක් තියෙනවා. B කොටසේ එකතු කරන්න තියෙන්නේ 5න් 1යි 5න් 1. දැන් මෙතන කෙලින්ම එකව කරත හැකි 1 ධන 2. පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකව කරන්න 5න් 1යි 5න් 1යි වෙන එකතු කරන්න. උත්තරේ 3යි 5න් 2 2යි. 3යි 5න් 2යි නේ. ඔව් සර් ලකුණු 2යි. අඩු කරන්න තියෙනකත් එහෙමයි. මේ සංඛ්‍යා දෙක වෙනම අඩු කරමු. 3න් 2ක්. 1යි 10න් 4 1යි 10න් 4යි. උත්තරේ එන්නේ මේක සරල කරලා අන්නත් පුළුවන් උත්තරේ. හොඳේ. 1යි 5න් 2යි කියලා ලියත හැකි උත්තරේ. සර් සරල කරන්න බැරි 10න් 4 කමක් නැහැ. 1යි 10න් 4ට ලකුණු දෙන්න. හරිම උත්තරේ 1යි 5න් 2. හොඳේ. අවසාන ගාන 1යි 7න් 6 1යි 7න් 6ද බලමු. සර් ක්ෂම සංඛ්‍යාවක් ඉදිරියට අන්න ලියලා හරි. ඒක ලේසියිනේ. ඔව්. මෙතන අපි 7 වරක් 3 21යි 4යි 25යි. 7න් 25 ගමු එකක්. අනිත් එක 7න් 12 ගමු. උත්තරේ එන්නේ 7න් 20 sorry 25න් 12ක් ගියාම 13යි. උත්තරේ එන්නේ 1යි 7න් 6යි. පුතා හරි. අර කලින් ගණන් දෙකත් මේ ආකාරයෙන් කරත හැකි ප්‍රශ්නයක් නෑ හොඳේ. සර් ඔව්. එහෙම නෙමෙයි කලේ අර 3න් එකක් අඩු කරලා 2 ඔව්. 7න් 4යි 7 4යි අඩු වුණාම
අතෙන් 1යි දෙකෙන් 1. බැහැනේ පුතා. මෙතන බලන්න කොහොම බලන්න. 3න් එකක් අඩු කරනවා කියමුකෝ. එකතු කිරීම මෙතන එන්නේ 7න් 4 අඩු කිරීම 7න් 5 නෙන්න ඕනේ. මෙතන උත්තරේ 2යි එකතු කිරීම මෙතන උත්තරේ ඍණ 7න් 1යි. තේරුණාද? ඍණ 7න් එකක් එන්නේ. එතකොට මෙතන අපිට 1 හදා ගන්න වෙනවා මෙතන 2 හදා ගන්නවා 1යි 1යි කියලා. මම මේ එකක් ගන්නම් 7න් 7යි කියලා. උත්තරේ 1 ධන 7න් 6. දැන් පැහැදිලිද? ඔව් සර්. අර ඍණ 7න් එකක් එනවා. ඒකයි වැරද්ද. නැත්තම් මේ ක්‍රමයෙන් උත් කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ ඒකයි. අර වැඩේ ඍණ සංඛ්‍යාවක් ආවම වරද්ද ගන්නවා අපි. හරි. ලකුණු 11න් දාගන්න දරුවනේ කීයද කියලා. දෙවෙනි ප්‍රශ්නෙට. ළමයි හරිද? හරි සර්. රයිට්. ඊළඟට තුන්වෙනි ගාන. චතුමි නුරාන් දිත්මිනි. ළමයා සතු මුදල. චතුමි ගාව x තියෙනවලු. නුරාන් ගාව y තියෙනවලු. දිත්මි ගාව චතුමි ගාව තියෙන ගාන වගේ දෙගුණයක් තියෙනවලු. හරි. පළවෙනි එකේ අහන්නේ චතුමි හා නුරාන් ළඟ ඇති මුළු මුදල කීයද? ධනවයි. x එකතු කිරීම y. ලකුණු 1යි. දිත්මි ගාව ළඟ මුදල සඳහා වීජීය පදයක් ලියන්නලු. මොකද්ද? ඔව් දෙවරක් x 2x. ඔව් 2x කියලා ලියන්න ඕනේ. තිදෙනාම ළඟ ඇති මුදල වීජීය ප්‍රකාශනයක් ලියා සුළු කරන්න. ධනවයි ධන x ලකුණු 1යි. සුළු කරන්න කියනවා 3x ධන y තමයි එන්න ඕනේ. තුනයි x ධන y එන්න ඕනේ. ඊළඟට a සමානයි 10යි. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙතන මේ a මොකද්ද? 3යි n. ඔව් මෙතන a අදාළ නෑ ඔයගලන්ට. සමාන ලකුණු දාලා තියෙන කමන්නේ. මෙතන 10යි m ගෙන් 7යි m ගියාම කීයද? 3යි m 10යි n ගෙන් 4යි m ගියාම 6යි n එච්චරයි. ඔහොම දාන්න කමක් නෑ. සුළු කරන්න තියෙන්නේ. ඊළඟට x සමානයි 2 විට 3x අඩු කිරීම 2 අගය සොයන්නලු. එහෙනම් ඔව් 3 වරක් 2 6 ඍණ 2 උත්තරේ 4යි නේද? 4යි. ඔව් සර්. ඊළඟට x සමානයි 1 y සමානයි 2 විට මෙතන මේ තියෙන්නේ 3 වරක් x ධන 4 වරක් y ධන අඩු කිරීම එකනේ 3 වරක් 1 4 වරක් 2 ඍණ 1 3 ධන 8 ඍණ 1 11න් 8 එකක් ගියම 10යිද? හරිද පුතාලා? ඔව් සර්. හරි. ඊළඟට පහත සමීකරණ විසඳන්න තියෙන්නේ. කීයද? දෙපැත්තම මක් කරනවද? සමානයි 8යි බෙදනවා 8ෙන් බෙදනවා. x සමානයි x සමානයි 6යි නේ. 6යි. x සමානයි 6යි. 6යි. මේක 2x අඩු කිරීම 5 එකතු කිරීම 5 15 එකතු කිරීම 5 5ට 5 කැපෙනවා 2x කියන්නේ 20යි මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා x සමානයි 10යි
හරිද පුතේ? right. ලකුණු 11න් දාගන්න දරුවනේ කීයද කියලා. ඊළඟට මීටර 6ක් දිග රිබන් කෑල්ලකින් 4.7ක් දිග කැබැල්ලක් කපා ඉවත් කළ පසු ඉතිරි කැබැල්ලේ දිග කීයද? 3 මීටර්. ඔව් 6.0න් අඩු කරන්න 4.7ක්. මෙතන 10න් 7ක් 3යි. මෙතන 5න් 4ක් 1යි. මේකද ආවේ? ඔව් සර්. හරි. මේකේ 3.2 ගුණ කරනවා 6න්. ඒ කියන්නේ 32 6න් ගුණ කරමු මුලින්ම. 12න් 2යි එකක් ඉතුරුයි. ඔව්. 192ක් එන්නේ. ඒ කියන්නේ 19.2. මේකේ අගය හොයනකොට 20.45 5න් බෙදෙනවා. 20ට 5 වරක් 4යි 20යි. ඉතුරු නෑ බිඳුවයි 4 පහළට නිකන් ගන්න බෑ අවසරයක් ඕනේ. 4 පහළට ගන්න. 4ට 5ව නෑ බිඳුවයි 45ට 5 වරක් 9යි. උත්තරේ කීයද දරුවෝ? 4.09. හදපු ආකාරات ලියා ගන්න. හොඳේ නිකන් උත්තරේ විතරක් ලියාගෙන වැඩක් නැහැ. හදන ක්‍රමත් එක්කම ලියා ගන්න. එකම වර්ගයේ බිස්කට් පැකට් 5ක් අඩංගු පෙට්ටියක ස්කන්ධය කිලෝ 2යි නම් පැකට් එකක ස්කන්ධය අහනවා. කොහොමද දරුවෝ කරන්නේ? ග්‍රෑම් ඔව් දැන් මෙතන දෙකක් කියන්නේ ග්‍රෑම් කිලෝ දෙකක් කිලෝග්‍රෑම් කියන්නේ දෙක කිලෝග්‍රෑම් කරගෙන ග්‍රෑම් 2005න් බෙදනවා. 2005 බෙදෙනවා. 400 ග්‍රෑම්. උත්තරේ 400යි ග්‍රෑම්. බොහොම හොඳයි. 400 ග්‍රෑම්. right. ඒකේ 2000 හෙව්වට එකක් හම්බ වෙනවා. හොඳේ. හරි. ලකුණු තුනම හම්බ වෙනවා 400 තිබ්බනම්. ධාරිතාව 250ක් වූ කුප්පියකින් 7 වරක් දැමූ විට බෝතලයක් පිරේ. බෝතලේ පරිමාව ලීටර වලින්. එහෙනම් 250ව 7ක් බලමු. 1.75 1750යි. ඔව් මෙතන 14යි 3යි 17යි. මිලිලීටර නම් 1750යි. 1750 මිලිලීටර එක 1.7යි. ඔව් 1000න් බෙදෙනවා. 1.75 සර් චුට්ටක් උඩට කරන්නකෝ. 1.75යි බිංදුව දැම්මත් කමක් නැහැ ලීටර්. ඉන්න පුතේ. හරි. සර් බිංදුව කියුණා. බිංදුව අවශ්‍යම නැහැ පුතේ. 7.5ත් කමක් නැහැ. හරිම උත්තරේ 1.75යි ලීටර්. සර් එකේ බිඳුවත් වැරදිද? නෑ වැරදි නෑ. මම මාත් දාලා තින්නේ ඒකයි. දැම්මත් හරි ප්‍රශ්නේ නෑ. හරි. ලකුණු 11න් දාගන්න කීයද කියලා. හරිද? හරි සර්. පස්වෙනි ගාන 18 හා 24 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්නලු. 18 මම 18 අරගෙන බෙදනවා දෙකෙන් 9යි බෙදනවා 3ෙන් 3යි 3ෙන් 1යි. එතකොට 18 කියන්නේ දෙවරක් තුන් වරක් 3. ඉලක්කම් කමක් නැහැ මාරු වුණාට හොඳේ. 24
දෙකෙන් බෙදුවොත් 12යි. දෙවරක් ඔව් කියන්න පුතේ කමක් නැහැ. 24 කියන්නේ දෙවරක් 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 3. right. 18 ලිව්වට 1යි මේක ලිව්වට 1යි. ඉහත ගුණිත ඇසුරෙන් මේ සංඛ්‍යාවල මාපෝසා. එතකොට 18 කලින් ගාන කපලා නෑ කපලා නෑ කැපිලා තියෙන්නේ. දෙවරක් තුන් වරක් 3 24 කියන්නේ දෙවරක් 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 3. දැන් මේවැ කුඩා පොදු ගුණාකාර මහා පොදු සාධකයේ හොයද්දී පොදු අය වල 6යි. මේ තියෙන්නේ. මේ දෙන්න විතරයි ගන්න වෙන්නේ. ඔව් සර් මහා පොදු සාධකයයි. මාපෝසා 6යි. කුඩා පොදු ගුණාකාරය 72යි. ඔව්. කුඩා පොදු ගුණාකාරයේ ගන්නකොට පුතේ මේ වගේ දේකුත් කරන්න වෙනවා. දෙවරක් තුන් වරක් 3 මම මේක නම් බලයක් වශයෙන් ලියන්නම් 2 1යි 3 2යි. 24 ලිව්වොත් දෙවරක් 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 3 2 3යි 3 1යි. කුඩා පොදු ගුණාකාරයට ගන්නේ බල වලින් විශාල එක්කෙනා විතරයි. මෙතනින් ඉන්න විශාල බල කවුද? 2 3 වෙනි බලයයි 3 දෙවෙනි බලයයි විතරයි ඉතුරු වෙන්නේ. 3 2යි දෙවරක් දෙවරක් වරක් 3. ඔව් 9 වරක් 8 උත්තරේ 72යි. විශාල බලය විතරක් තෝරලා වැඩේ කරන්න පුළුවන්. එහෙම ක්‍රමේ ලියා ගන්න එක ලේසි. නැත්තම් ඔයගොල්ලෝ පටල ගන්නවා අර පොදු ඒවා තෝරගන්න ගියාම. දැන් මෙතන මේ පොදු අයගෙන් ගන්න එක්කෙනයි දැන් මාපෝස්ලා ගත්තා වගේ පොදු අයගෙන් ගන්න එක්කෙනයි ඉතුරු අයත් ඔක්කොම ගන්නවා. ඒ කියන්නේ 2 1යි 3 1යි අරගෙන ඊට පස්සේ ආයි මේ තනියෙන් ඉන්න කට්ටිය ඉන්නවනේ 3 2 2 ඒගොල්ලෝ ගන්නවා. ඔව්. මගේ එකේ මාපෝසා හරි කුපොගු එක වැරදිසේ එතකොට ලකුණු දෙකයිද? මාපෝසා ලකුණ විතරයි හම්බ වෙන්නේ එතන. ඔව් සර් ඒ ලකුණු ගාන ගොඩක් ඉන්න. ඔව් දෙක දෙක හම්බ වෙන්නේ. දෙක දෙක. මේකට 2යි මේකට 2යි. මාපෝසා ලකුණු දෙක හම්බ වෙනවා. ඊළඟට BO සහ CO බාහු වශයෙන් ඇති කෝණය නම් කරන්නලු. අපි රූපය අන්දොත් ඔහොම රූපයක් තමයි. ඔව්. BOC BOC කෝණය. ඔහොම දැම්මනම් හරි. ලකුණු 1යි. COB කමක් නැහැ හොඳේ. පහත විශාලත්වයෙන් යුත් කෝණ ඇඳ නම් කරන්න. හරි. දැන් මෙන්න අපි මුලින්ම කරන වැඩේ තමයි පුතා සරල රේඛාවක් ඇඳ ගන්න එක. මෙන්න මේ ආකාරයෙන් සරල රේඛාවක් මුලින්ම ඇඳගමු. ඇඳගෙන ඊට පස්සේ අපි ඒකේ ලකුණු කරගමු අර AB කියන ලක්ෂ දෙක. පළවෙනි කෝණේ තියෙන්නේ ABC කෝණය නේ පුතා. අංශක 65 තියෙන්නේ. ABC කෝණයේ අංශක 65 හින්දා අපි මුලින්ම මේ රේඛාව නම් කරගමු පුතේ BC කියලා. හරි. මේක නම් කරගමු. මෙහෙම එකක් ගහලා B මෙහෙම ඉරක් ගහලා C. ඊට පස්සේ කෝණමානය ගෙනල්ලා මෙතනින් තියලා ABC කෝණය අංශක 65යිනේ. මෙතනින් හරියට මැන ගන්නවා අංශක 65ක්. 65ක් මැනගෙන ලකුණු කරනවා මෙන්න මෙතනින්. ඔතනින් 65 ගානට බලන්න මේ 10 20 30 40 50 60 65. ඒක මැනගත්තා. මැනගෙන
නිවැරදිව අඩි රුල තියලා අපිට පුළුවන් ඔහොම ඉරක් ගහන්න. ළමයින්ට පැහැදිලිද? මේ හරියෙන් දාගන්න ඔව්. ඉලක්ෂය. එතකොට මෙන්න මේ කෝණය අංශක 65ක් ලැබෙනවා. මේ තමයි ABC අංශක 65. අපි දැන් කරන්නේ කලින් වගේම අඩිරුවලට රේඛාව අඳිනවා මේ ආකාරයෙන්. මම කළු පාටින් අඳින්නම්. රේඛාවක් සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් බලන්න මේකෙ මේ වඩා ලේසි මෙන්න මේ දෙන්නම. YZ ඇඳනම් ලේසි. y වල තමයි කෝණය එන්න ඕනේ. හොඳයි. නැත්තම් xy ඇඳත් කමක් නැහැ. මුලින්ම xy හෝ yz හරි. මම xy අඳින්නම්කෝ. මෙතනට x දානවා. මෙතනට y දානවා. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ y වලට තමයි අංශක 135 එන්න ඕනේ. ඔන්න ඔතනින් ගත්තා. දැන් ගයින්නේ පුතා දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ගයින්න පටන් ගන්න. ගයින්නේ දකුණෙන්ද වමෙන්ද? වමෙන්. වම දකුණ මාරලානේ. දකුණ කියන්නේ මේ පැත්ත දකුණ හොඳේ. මේ දකුණ. මේ වම. වම් පැත්තෙන් තමයි ගයින්නේ. එහෙනම් කීයද ගයින්නේ? ඔව් අපි මෙහෙම මාක් කරන් ඉමු. මම ඕනනම් කෝණේ මාක් කරනම් මෙහෙම. ඔය තියෙන්නේ 10 20 30 40 ඇතුළු පැත්තෙන් ගයින්නේ 50 60 70 80 90 100 කීයෙන්ද නවතින්න ඕනේ 135න් නවතින්න ඕනේ. දැක්කා? මෙතනින් නවතුණා. ළමයින්ට පැහැදිලිද? ඔන්න රේඛාව. අගිස්සෙන් ලියනවා කවුද? Z කියලා. ඔච්චරයි. හරි. මේකේ ලකුණු දාගන්න ඊට පස්සේ ලකුණු 100ෙන් දාගන්න පුතේ. හොඳේ.